ඔබට සුබ දවසක්. අද අපි බලන්න යනවා අපේ ජීවිතයට බලපාන දොරක් තියනවද? අතීතයේදී ඒක හදිස්සියෙන් හරියට වැහුනේ නැහැ. එතන ගොඩක් කරදර සිතුවිලි අපිට පැන නැග්ගා. ඒ කියන්නේ අපි සතුටෙන් නෙමෙයි ඒ දොරෙන් එළියට ආවේ. ඇත්තම අපි විසුණා වගේ තමයි ඒ දොරෙන් එළියට ආවේ. එතකොට මම පොඩි පින්තූරයක් මේ ගැන අඳිනවා නම් ඒ දොරෙන් එළියට ආවා මේ අවුරුදු 3ක දරුවෙක්. එයා හුරුබුහුටි දරුවෙක්. එයාට හැබැයි හරි දුකක් ආවා මේ අයි මාවේ එළිය දොරෙන් නිකන් තල්ලු වෙලා ගියා වගේ. තාත්තා මට කැමති නැද්ද කියලා අදහසක් ආවා. ඒ වගේ තමයි ළමයාගේ ජීවිතේට මේක මේ හොඳ නැති දොරටුව හරියට වැහෙන්නේ නැති දොරටුව හරි වගේ. ඕකේ. හරියට වැහෙන්නේ නැති දොරටුවක් ඒ ළමයාගේ ජීවිතේට හැමතිස්සෙම කරදර කරන. ඊළඟට ඒ ළමයා දොර එතනින් විසුණාම නිකන් පඩි පෙලක් තිබුණා. ඒ පඩි දෙකක් පඩි කැඩිලා තිබුණා. ඒ ළමයා බිමට වැටිලා ඒ දිහා බලලා ඇඬුවා. ඒකට කවුරුත් ආවේ නැහැ එයාව ආයෙත් ගන්න උස්සන්නවත්. ඉතින් එතකොට අවුරුදු 14ට ආවම ආයෙත් සැරයක් මෙයා හදිස්සියේ කාමරයකට ඇතුල් වෙනවා. ඒ කියන්නේ rushed entrance. ඉංග්‍රීසියෙන් කියනවා rushed entrance. හිතාමතා සලකලා බලන්නේ මේ කැමදුණක් නැතුණත් ඇතුළු වුණ ඊළඟට එකෙන් rash exit. ඒ කියන්නේ හදිස්සියේ පිට වෙන්න වෙනවා. සම්බන්ධකම් කැඩිලා. එතකොට මේ අවුරුදු 14 ළමයා හිතෙන් හිතා ගන්නවා මට වෙච්ච ඒවා ඔක්කොම මම දෙන්නම්කෝ කියලා. එයාගේ ජීවිතේ එහෙම මාක් එකක් ඇති වෙනවා. එයා ඉතින් රැකියාවකට ගියාම හදිස්සියේ රැකියාව කඩාකප්පල් වෙනවා. ආපහු මෙහෙම හොඳ නැති වේදනා කර දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් ඕක තමයි අද පාඩම. අද අපි බලන්න යනවා තා පොඩ්ඩක් කොවිඩ් තත්ත්වය ගැන. දැන් ඊයේ කියලා තියෙනවා මියු නිව් කියලා. ඒ කියන්නේ ඇල්ෆා ගාමා ඩෙල්ටා ලම්ඩා කපා ලම්ඩා මියු නිව් කියලා දෙකක් ඇති වෙලා තියෙනවා කියලා මේ ජපාන් වලත් කියලා තිබෙනවා. දැන් පේන්න තිබෙනවා මේ ජැබ් දෙක ගැහුවට පස්සෙත් මැරෙන්න තරම් අමාරු වෙන අයට එකක් ඒගොල්ලන්ගේ හැම ගොඩක් තද පාටයි. දෙක ඒගොල්ලන්ට වෙන ලෙඩ රෝග තියෙනවා ඩයබටිස් වගේ හයිපර්ටෙන්ෂන් වගේ. තුන ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලත් යම් ප්‍රතිශක්ති අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. යම් ප්‍රතිශක්ති අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. තුන ඒගොල්ලන්ගේ විටමින් D සාන්ද්‍රණය ලේවල අඩුයි. ඒ නිසා විටමින් D යුතු ලෙස ගැනීම හැමදාම හොඳ දෙයක්. මාසිකට සැරයක් අර 60000 D max D cat කියලා ඩෝස් එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් යුනිට්ස් 60000. ඒක ගන්න එකත් හොඳ දෙයක්. ඒ වගේම ෆෘට් බෝල් එකක් ගන්න එක. ඒ කියන්නේ අන්නාසි වල තියෙනවා බ්‍රොමලින්. ඒ කියන්නේ අන්නාසි ලෙල්ල ගොඩාක් ඇස් නැති වෙනකන් කපන්න එපා. මොකද මේ ලෙල්ලට ආසන්නව තමයි බ්‍රොමලින් තියෙන්නේ. හැමදාම උදේ ෆෘට් බෝල් එකක් ගන්න පුළුවන් නම් ඉතින් එතකොට pear ඉතා හොඳයි. pear වල තියෙනවා quercetin කියලා જાතිය. ලුණු වලත් ඒක තියෙනවා. ඉතින් ටිකක් යහමින් අමු ලුණු කනවා නම් ඒකත් හොඳයි. විශේෂයෙන්ම රතු ලුණු. quercetin කියලා જાතියක්. එතකොට කොහොමද දොඩම් වල තියෙන flavonoids. ඒ කියන්නේ අර දොඩම් වල තියෙනනේ සුදු පාට එකක්. එතකොට දොඩම් වල අර තිත්තලෙල්ල ඇරලා සුදු පාට එකම දොඩම් කන එක තමයි හොඳ. ඒකේ විශේෂ ප්‍රතිශක්තිකරණයක් තිබෙනවා. දැන් ඕකේ වැඩේ වෙන්නේ අපි බාහිර ඒජන්ට් කෙනෙකුට මුණ දෙනකොට බැක්ටීරියාවකට වෛරස් එකකට අපේ ප්‍රහාරක ඉන්ටර්ලියුකින්ස් ඒවලට කියන්නේ ඉන්ටර්ලියුකින්ස් ප්‍රතිශක්තියට අදාළ ප්‍රහාරක ඉන්ටර්ලියුකින්ස් මෙහෙම වේගෙන් ක්‍රියා කරලා ඊළඟට තියෙනවා නිවාරක ඉන්ටර්ලියුකින්ස් IL-10 IL-4 එහෙම නිවාරක ඉන්ටර්ලියුකින්ස් නිවාරක කියන වචනේ තේරෙනවනේ අර වෙච්ච ප්‍රතිශක්ති ආසාදනය සහ ප්‍රතිශක්ති සටන ඒගොල්ලෝ සමනය කරනවා. විටමින් D අඩු වුණාම අර මේ නිවාරක ඉන්ටර්ලියුකින්ස් මදි නිසා තමයි අර සයිටෝකයින් ස්ටෝම් එක එන්නේ. එතකොට පෙනහල්ල එන්න නරක වෙනවා. දැන් විටමින් D හොඳ ප්‍රමාණයක් තියෙනවා නම් ඒක හැම වෙන්නේ නැහැ. ඊළඟට අපිට අවශ්‍යයි මේ වෛරසය ගුණණය වීම වළක්වන්න. ඊළඟට පෙනහල්ලට ගෙනහිල්ලා අර ආසාදනය ඇති කරන එක වළක්වන්න
තුන්වෙනි පියවර පෙනහැල්ලේ ආසාදනය වැඩි වෙනකොට ඒක ප්‍රතිශක්ති ආසාදනයක් අපිට අවශ්‍යයි. ඒකින් අර රුධිර නාලිකාවල තුවාල ඇවිල්ලා මේ ලේ කැටි ගැහිම නවත්තන්න. ඔය තුනම නවත්තන්න පුළුවන් early home therapy තිබෙනවා. ඒක ඔබගේ වෛද්‍යවරයාට කියලා දිය යුතුයි. ඔබ COVID plus වුණත් හෝ ඊට ඉස්සෙල්ලා වුණත් එතකොට මගේ මේ ගැන විද්වත් ආටිකල් එකක් පළ කරලා තිබෙනවා College of General Practitioners of Sri Lanka newsletter එකේ ඒක එවන්න පුළුවන්. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම නිලමේ පෝස්ට් එක රජයේ වෛද්‍ය පීඨයක head of pharmacology. ඒකයි මම මේ ඖෂධ ගැන තරමක් වැඩියෙන් කතා කරන්නේ. ඉතින් මේක වේලහින් ඒ බේත් ටික දුන්නොත් ලෙඩේ සීරියස් වීම වළක්ව ගන්න පුළුවන්. ඒකයි හොඳ ආරංචිය. හොඳ නැති ආරංචිය තමයි ඒක නොදෙන එක. ඒ නිසා මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. දැන් අද අපි මම පටන් ගත්ත මේ මාතෘකාව ඔබගේ ජීවිතයට ඔබට හිතනවාද දන්නේ නැති දොරකින් විෂ වායුවක් රත් වෙච්ච වායුවක්. ඒ කියන්නේ ඔබ හොඳ සම්බන්ධකමක ඉන්නවා හිටපු ගමන් ඒක ඇවිලිලා යන කඩාකප්පලන දෙයක් ඔබට වෙනවා. ඊළඟට ඔබ නිකන් පඩි පේලයකින් පය පැකිලිලා විසුණා වගේ වෙනවා. ඔබ පස්සහැරලා බලනකොට තේරෙනවා මේ දොර හරියට බැහුනේ නැහැ. ඒ දොරෙන් ඒ මොකක්ද මගේ ජීවිතයේ සිද්ධි මාලාවකින් එනම කචල් එකක්. එතකොට මම මීට ඉස්සෙල්ලා මගේ 241 වෙනි මේ පාඩම මීට ඉස්සෙල්ලා 240 239 එහෙම මම කරා. ඒ කියන්නේ අපේ ජීවිතයට ඇරෙන දොරටු අපේ ජීවිතයට ඇරෙන දොරටු මව්කුසය අපේ ජීවිතය අපි ජීවත් වෙලා තිබෙන ගෘහයන් අපේ මව්කුසය your life in the mother's womb. එතකොට අපේ තාත්තගේ පැත්තේ ප්‍රවේණිය අම්මගේ පැත්තේ ප්‍රවේණිය. දැන් ප්‍රවේණිය කියන්නේ වර්ණ දේහවල ලියවිච්ච එක විතරක් නෙමෙයි. දැන් එපිජෙනටික්ස් උත් තිබෙනවා. ඊට අමතරව අපේ ආර්යයට ඇතුළු වෙන දේවල් ඒවා අපි කෙරෙහි ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට ඊට ඉස්සෙල්ලා පරම්පරාවක අපි ලද අධ්‍යාපනය අපේ ප්‍රදේශයේ අය හිටපු හැටි අපේ කුලයේ අය හිටපු හැටි අපේ ජාතිය අය හිටපු හැටි ඔය එක එක දේවල් වලින් විවර වූ දොරටු මොනවද? සමාදානයක් නැතිව ඔබ එළියට පැන්න අවස්ථා මොනවද? එතකොට අඳුරු හෝරා මොනවද? ඒ කියන්නේ ඒ සිද්ධිය සිද්ධ වුණා ඔබට තාම මතකයි. ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම දෙයක් වෙයි කියලා. ඒකේ දෝංකාරය, රාගය, රැවුම, රතිය, රක්තිය, රක්ත තප්ත, රත් වෙච්ච ගතිය. ඊළඟට සමහරවිට ලේ වැගිරීම. ලේ වැගිරනවා කියන්නේ පිහින් ඇනලා ලේ වැගිරුවා කියන එක විතර නෙමෙයි. වචනයෙන්, චරිත ඝාතනයෙන් ලොකු රිදුමක් සමග ආපු ඒ කාරණා ටික කොහොමද අපි සමනය කරන්නේ? කොහෙන්ද ඒව එන්නේ? දැන් මම කියන්න කැමති යහපත් ඉන්දියාගේ පොරොන්දුවක් තියෙනවා ඔබට කිසි හිඟයක් නොවන්නේ. අපිට එන කචල් ගොඩක හේතුව හිඟය. මට ඇති ඉඩ මදි. මට ලැබුණු ජීවිත වපසරිය මදි. මට ලැබුණු ඉඩම මදියෝ දියෝ කියලා දැකලා තියෙනවනේ. ට්‍රක්ස් කිරවුල දාගෙන ළමයි පාර දිගේ දුවනවා පොලිසියෙන් නාවනවා ඔය කතන්දරේ. කවදද මේක ඉවර වෙන්නේ? ඉතින් මෙහිම ඉරිටේෂන් ඒ කේන්තිය තරහවට නොසන්සුන්කමට කාරණා හතක්. anger as hurt reaction. ඒ කියන්නේ රිදුම නිසා එන hurt reaction එකෙන් එන තරහව. දෙක අනාථ භාවය නිසා. කවුරුත් මට හරියට සැලකුවේ නැහැ. තාත්තත් වැඩි හිටියේ නැහැ. අම්මත් මා ගැන වැඩි කතන්දරයක් ගත්තේ නැහැ. එහෙම ළමෙක් හිටියා දාවිත් කියලා. එයා පවුලේ 8 වෙනියා. තාත්තගේ මහලු කාලේ එයා ඉපදුනේ. සහ වෙන කාන්තාවකින් ඉපදුනේ. තාත්තට අවුරුදු 70යි දාවිත්ගේ වයස අවුරුදු 8යි. ඉතින් ඒක තාත්තට ඒක ලොකු ලැජ්ජාවක් වගේ හිතෙනවා. මොකද තාත්තා ප්‍රභූවරේ සමහර විට අර සම්බන්ධතාවය නිකන් කොහොම වුණාද කියලා දන්නෙත් නැහැ. ඉතින් දාවිත්ගේ අයියලා වෙනකොට රජුරන්ගේ හමුදාවේ ලොකු වැඩ. අයියලාටත් ලැජ්ජාවක් අපේ තාත්තා මෙහෙම එකක් කරගත්තා කියලා. ඒතකොට දාවිත් වේලහින් කිව්වා අම්මට මා අමතක වුණත් තාත්තට මා ලැජ්ජාවක් වත්
යහපත් එඬේරා මාව බලාගත්ත කියලා. වැඩි මේකයි. එයාව දැම්මේ තාත්තගේ බැටළුව බලාගන්න. ඒ කාලේ ඇනිමල් හස්බන්ඩරි තියෙන කාලේනේ. ගොවිතැන් සහ ගව පාලනය, සත්ත්ව පාලනය සහ ගොවිතැන් තමයි ඒ කාලේ ආර්ථිකය. එතකොට ඒ ළමයි බැටළුව බලන එක හරි අමාරු වැඩක්. තනියම ඉන්න ඕන, බැටළුව ගඳයි, හැමතිස්සෙම ඇහැතියන් ඉන්න ඕන. ඒ කියන්නේ මේ හරක් ලෙහෙල දැම්මා වගේ බෑ බැටළුව බලනකොට. අපේ රටේ වැඩි බැටළුව නැහැ. නමුත් ඒගොල්ලෝ කීකරු සත්තු. ඉතින් ඒ එඬේරා මෙහෙම වටයක් ගියොත් ඒගොල්ලෝ වටේ බැටළුව හිතනවා ඒක තමයි වැට කියලා. එතකොට එඬේරා ඉඳගන්නේ බැටළුවන්ට යාව ඇහෙන තැනක. එයා කරන ශබ්ද සහ ගඳ දැනෙන තැනක. බැටළුවන්ගේ ඇස් එච්චර පේන්නේ නැහැ. හැබැයි බැටළුව හරි කීකරුයි. එඬේරා නැගිට්ටම නැගිටිනවා. එඬේරා ඉඳගෙන ඉන්නකොට ඒගොල්ලෝ අර තියපු තැන ඒගොල්ලෝ ඔහේ තමන්ගේ කෑම කාගෙන ඉන්නවා. ඉතින් ඒ යහපත් එඬේරා අපිට කිව්වා මම ඔබේ එඬේරා වුණාම ඔබට හිඟයක් නොවන්නේ. මොකද මේ හිඟය අතෘප්තිය කියන එක, anger of discontent. මට මදි, ලැබුණා මදි, සැලකුවා මදි, ගණන් ගත්තා මදි කියන එක කිති කැවි කැවි නීඩ්ලින් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ නිකන් අල්පෙනිත්තකින් අනින ගතියක් තිබෙනවා. අර එක්සීම හැදුනම ඔබ දන්නවා ටිකක් රත් වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ අර එක්සීම එන තැන, ඒ කියන්නේ හැමේ පාද පිටිපතුල එනවා කියම එක්සීම, එතන එනවා රත් වීමක්, එතන එනවා කැසිල්ල. අපිට දැනෙනවා මේ හැම අමුතුයි. ඒ වගේ ගතියක් මේ වගේ ළමයින්ට තිබෙනවා. ඇත්තම මේගොල්ලන්ට එක්සීමත් හැදෙනවා, ඒගොල්ලන්ට ඇස්ම හැදෙනවා, ඒගොල්ලන්ට පීනිසේ හේ ෆීවර් හැදෙනවා. ඒගොල්ලන්ගේ IgE කියන ප්‍රතිදේහ වර්ගය ඇවිස්සලා තියෙන්නේ. IgE ඒ විතරක් නෙමෙයි, අපේ ප්‍රතිශක්තිය තිබෙන්නේ අපේ ආරක්ෂාවට. මේ සමහර ළමයි මෙලෙස හැමතිස්සෙම ජීවිතය කඩාකප්පල් වීමේ කේන්තියෙන් ඉන්න නිසා තමාගේම ශරීරයේ ප්‍රතිශක්ති සෛල, මේක ප්‍රේසමින් අහගන්න. විස බීජ වලට එරෙහිව විස බීජ නාස්ති කරන්න, විස බීජ වලට පහර දෙන්න තියෙන ප්‍රතිශක්ති සෛල වෙනස් වෙලා auto immune disease කියලා හැදෙනවා. ඒ කියන්නේ තමුන්ගේම ශරීරයේ සමහර සෛල වලට ඒගොල්ලෝ ප්‍රතිපහර දෙනවා. ඒක අර මාස් සෙල්ස් කියන එකේ හිස්ටමින් රිලීස් වෙනවා, වෙන ඊට වඩා හොඳ නැති ඒවත් රිලීස් වෙනවා. එතකොට තමයි ඔය කිමුහුන් ඇවිස්සිල්ල, හැම පතුරු ගිහිල්ලා අර මේ ඉස්ම ගලන ඇදුම එනම වෙන වෙන අවයවවල ආබාධත් එන්න පුළුවන්. මොකද ඒවා අපේම ශරීරයට විරුද්ධව, අපේ ශරීරයේ සෛල වලට විරුද්ධව අපේ ප්‍රතිදේහ ක්‍රියා කරන්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිදේහ වලට මොකද්ද වැරදිලා. ඒ தත්ත්ව තිබෙනකොට අපි දන්නවා අපිට සමාදානය අවශ්‍යයි. එන්න ස්වාමීන් වහන්සේ මේ යහපත් එඬේරාගේ උපකාරයක් අපිට අවශ්‍යයි මේ தત્ත්වය සමනය කරන්න. එතකොට anger of discontent. ඊළඟට බිඳුණු සමදිතාවලින් එන්නා වූ රස්නයක්, තාපයක් තියෙනවා. මම කියවනේ මේ පණිවිඩයට මම කිව්වේ යුගතරණය, අඳුරු දොරකඩ වසන්ත ආවර්ජන. ඒ කියන්නේ අදට වැඩිය හෙට හොඳ දවසක් අපිට එන්න කියන ආවර්ජන ප්‍රාර්ථනාව. වසන්ත කියන්නේ පරණ දේවල් ඉවර වෙලා, බිම අලුත් කරලා, කුණු අහක් කරලා, ගල් මුල් උල් අහක් කරලා, ඒ වගේ අපිට ඇනෙනවා. පය පැකිලෙනවා. ඒව අහක් කරලා සම පොළවක හොඳ අලුත් බීජයක් අලුත් අස්වැන්නක් ගන්න. ඉතින් අවුරුදු 14 එක හොඳ කාලයක් ඒක හිතන්න. ඊළඟට අවුරුදු 20 දැන් ඔබ එතකොට ඔබගේ ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම වග කියන්න වෙනවා. තවත් අම්මා තාත්තගේ බැල්ම තිබුණත් නැතත් ඔබේ ජීවිතය අනාගතය ගැන ඔබ වග කියන්න වෙනවා. අවුරුදු 20 දී 20 ඉඳලා 24 කවුළුව ඊටාම වැදගත් කවුළුවක්. මොකද 24 වෙනකොට ඔබ විවාහයක් ගැන හිතලා සුදුසු සහකාරයාගේ හැඩය දැනෙන්න ඕන. මම ඒක තව ටිකකින් කියනවා. ඉතින් මේවා ජීවිතේ වැදගත් කවුළු. හැම අවුරුදු 4 කාලයකටම යහපත් එඬේරට තිබෙනවා ඔබට ට්‍රැක් එකක් හදලා. එයත් එක්ක ඒක කරොත් එතකොට ඔබ ඒ දිහා බලගෙන මට හිඟයක් නොවන්නේ. ඒ විතරක් නෙමෙයි, එතුමා පොරොන්දු වෙනවා දැනට තියෙන නිල් ගොදුරු බිම්වලදී හිඟයක් නොවන්නේ. නිසල දිය පොකුණ ඊළඟ අනාගතයට, ඊළඟ සම්පතට ඔබව මම ගෙන යන්නේ. ඊළඟ ඍතුවට ඔබව මම ගෙන යන්නේ. ඒකත් එතුමා අපිට පොරොන්දුවක් වෙනවා. ඊළඟට කියනවා ප්‍රතිෂ්ඨාපනය, මාගේ අභ්‍යන්තරය, ආත්මය
ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඒ කියන්නේ දැන් මේ ගමනේදී වැරදුණු දේවල් හදාගන්න පුළුවන් chance එකක් ලැබෙනවා. ඒක අහඹු නෙමෙයි. ඒක සැලසුම් කරලා තියෙනවා. එයා වැඩ කරන්නේ එහෙමයි. තුවාල වැඩි වෙවි ජීවිතය කරගෙන යන්නේ නෙමෙයි. ඇති වෙච්ච තුවාල සමනය කරලා ජීවිතය කරගෙන යන විදිය තමයි එයා අපිට කියලා දෙන්නේ. ඉතින් අපි ඒ කියන්නේ උත්සුක වෙනවා නම් ඒ ප්‍රතිෂ්ඨාපනයේ කාමරයකින් මොලේකට. ඊට පස්සේ එයා කියනවා සෝකේ නාමයේ නිසා දමිටු කමේ මම්. ඒ කියන්නේ ඇද නැති මාර්ග, රළු නැති මාර්ග, වලවල් නැති මාර්ග, මඩ කඩਿੱති නැති මාර්ග, ගල් මුල් උල් නැති මාර්ග, පය පැකිලෙන ඔබගේ ගමනට බාධා කරන පර්වත නැති මාර්ග. ඇද නැහැ. ඒවා අපි තුලත් හදනවා. අපේ පරිසරයේදීත් අපිව ඒවා තුලින් ගෙන යන්න එයාට පුළුවන්. එයා එහෙමයි අපි උදෙසා ක්‍රියා කරන්න කැමති. හැබැයි ඒකට අපි කැමති වෙන්න ඕන. එතකොට මම මේ කිව්වේ බිඳුණු සම්බන්ධතාවවලදී එන්නා වූ තරහව ඒවා මොනවද කියලා සලකා බලන්න ඕන. ඒකට ප්‍රතිෂ්ඨාපනයේ සමගි කිරීමේ පැයක් එයා පත් කරනවා. ඊළඟට ලෙඩ රෝග නිසා එන්න පුළුවන්. මම අර කිව්වේ ඒ කියන්නේ අපි ලෙඩ රෝග නිසාම එන්න පුළුවන් රක්ත තප්ත කාලයක්. අපේම ශරීරයේ හොඳ අපේ ප්‍රතිශක්ති සෛල අපේ ශරීරයේ යම් අවයවයකට විරුද්ධව එයා හැඩ ගැහෙනවා. ප්‍රහාරයක්, ආක්‍රමණයක් එල්ල කරනවා. ඒ වලට කියන්නේ අඳුරෙන් එන්නා වූ රෝගයක් කියලා. අඳුරෙන් කියන්නේ වෛද්‍ය විද්‍යාවටත් හරියට කියන්න අමාරුයි. ඇයි මේ අපේම ශරීරයේ සෛල අපිට විරුද්ධව ක්‍රියා කරන්නේ? ඒකේ තියෙන එක්තරා අద్භූත අමුතු කතන්දරයක් එතන. ඒක විද්‍යාවට විස්තර කරන්න බැරි නෑ. පුළුවන්. විස්තර කරන්න පුළුවන්. ඉතින් ඒක තුවාල වුණාට පස්සේ ඇයි මේ ශරීරය කොහොමද තමාගේම ශරීරයේ තියෙන ප්‍රෝටීනයකට විරුද්ධව ඇයි මේ අපේම දේවල් ක්‍රියා කරන්නේ? ඒකට මූලික පසුබිම තමයි අපි සබටාජ් කරගන්නවා අපිවම. සබටාජ් කියන්නේ ඉංග්‍රීසි වචනයක්. ඒකට ළඟම සිංහල වචනයක් කඩාකප්පල්. මොනවද ඔබ කියලා තියෙන වචන ඔබ ගැනම කඩාකප්පල් වෙන. ඕම තමයි හැමදාම මගේ කරුමේ. ඕම තමයි හැමදාම මම මොනවා කරත් ඒක හරියන්නේ නැහැ. අපේ තාත්තටත් එහෙමයි. ඊළඟට හරි මෝඩ වැඩක් මම කරගත්තේ. මම මොනවා කරන්න ගියත් මහා අලකලංචියක් වෙනවා. ඉතින් අපි අර සතෙක් ශබ්ද කරා අර මේවා කාලේ හොඳ නැහැ කිය අපි එක එක හේතු සාධක පවරනවා අසාර්ථකකමට. අසාර්ථකකම අපි සාධාරණීකරණය කරනවා. එතකොට අසාර්ථකකම අපේ ජීවිත කාලීන මිතුරා කියලා සලකන්න ගියාම හරියන්නේ නැහැ. අසාර්ථකකම අපි හිතනවා මේ මම ලබා උපන් හැටි කියලා. එහෙම එකක් නෑ. යහපත් දෙනේරා හැමෝටම හිඟ නැති ජීවිතයක්, හැමෝටම තෘප්තිමත් ජීවිතයක් දෙනවා. එයා කියනවා මම ඔබගේ කුසලානිය පිරිත්‍රී යන්න සලස්වන්නේ මම ඔබගේ හිස තෙලින් ආලේප කරන්නේ. ඒ කියන්නේ දිනපතාම තෙල් ගාන දවසක්. ඊළඟට එතුමා කියනවා මම ඔබගේ කෑම මේසේ ජීවිත මේසේ පිළිල කරන්නේ. මේසේ කියන්නේ මොකද්ද? දැන් මම මේ ඉඳගෙන ඉන්න මේසේ බෝඩ් රූම් මේසයක්. මේක හරි ලොකුයි. මේක වටේ ලේසියෙන් 12කට 16කට ඉඳ ගන්න ලොකු මේසයක්. ඒ මොකද මගේ ජීවිතයේ ස්ථානය අනුව මාත් එක්ක වැඩ කරන අයට පහසුවෙන් ඉඳ ගන්න පුළුවන්. එතකොට ඔබගේ ජීවිතයේ ගමනට ඔබත් සමග වැඩ කරන අය. ඒ කියන්නේ ඔබගේ කොටස තියෙනවානේ. යහපත් විදියට කිව්වා ඵල දරන්න, ඒක ගුණණය කරන්න, ඒ ඔබගේ කොටස පුරවන්න, අනිත් අයගේ ඵල වැඩි වෙන පිණිස ස්ටුවර්ඩ්ෂිප් කරන්න, පිටින් එන නපුරු ආවේග ඔබ පාලනය කරන්න. එහෙම ජීවිතයකට තමයි අපිට ආශිර්වාද කරලා තිබෙන්නේ. එතකොට අපේ මේසය අපි කියන හිත ඇත්නම් පත කුඩාද. එතකොට මොකක් ඇත්තන්ද මේසය ඇති තරමට තියෙන්නේ? මොකද අපේ ජීවිතේ වැඩ කරන අපි දන්න හිත ඇත්නම් පත කුඩාද කියන්නේ මගේ පෞද්ගලික ප්‍රමාණය. එතකොට මගේ මේසය ඒ කියන්නේ මාත් එක්ක ප්‍රිය සංഭാෂණයේ යෙදෙමින් මාගේ මිත්‍රයන් සහකරුවන් වෙමින් මාත් එක්ක ජීවිත වැඩයට කැඳවනු ලැබුව අය. ඒගොල්ලොත් සඵල වෙනවා මාත් සඵල වෙනවා. අපි දන්නා පිරුණු කලයේදී නොසැලේ. නොපිරුණු කලයේදී හයියෙම සැලේ. ඉතින් එහෙම
මේසය ඔබේ මේසය කොහොමද? ඔබත් සමග එකට ක්‍රියා කරන්න පුළුවන් 12 දෙනෙක් ඉන්නවද? ඉන් එක්කෙනෙක් බොහොම එඩිතර එක්කෙනෙක් වෙයි. පේදුරු වගේ. ඉන් එක්කෙනෙක් බොහොම ප්‍රේමවන්ත එක්කෙනෙක් වෙයි. යොහන් වගේ. එහෙම තව එක්කෙනෙක් හැම එකම ප්‍රශ්න කරන එක්කෙනෙක් වෙයි. තොමස් වගේ. ඒ කියන්නේ එයා ප්‍රශ්න කරලා බලනවා සර් මේක හරියයි. ඒකට තරහ වෙන්න එපා. ඒකේ යට තියෙන දින්නාවක්. අනිත් අයට නොපෙනෙන ඒවා එයාට පේනවා. එයින් එක්කෙනෙක් පිලිප් වගේ ලොජිස්ටික්ස් ඔක්කොම එයාට පේනවා දැන් මෙතන මෙච්චරක් ඉන්නවා නම් මේගොල්ලන්ට කෑම දෙන්න 5000ක් මෙතන 5000ක් ඉන්නවා මේගොල්ලන්ට කෑම දෙන්න රුපියල් ඉතින් අඩු ගානේ 50000ක් ඕන වෙයි. ඒ වගේ එයාට පුළුවන් quick logistical calculations. එතකොට ඇන්ඩ්‍රූ වගේ කෙනෙක් එයා හරි PR කෙනෙක්. එයාට හැම එක සම්මිශීලී මිතුරු වෙනවා. එතකොට එහෙම 12 දෙනෙක්. එතකොට ඉන්නවා එතන නතානියල් කියලා කෙනෙක්. එයා පැත්ත ගියත් ඇත්ත කතා කරනවා. එහෙම අයත් උනා. ඒ ඔක්කොම එකතු වෙච්ච කණ්ඩායමක්. ඉතින් ඔබේ කණ්ඩායම ගැන සලකලා බලන්න මේ 12 කණ්ඩායම ජීවිත මූල ධර්මයක්. ඒක තමයි ඔබේ මේසය. ඒගොල්ලෝ එක තමයි ඔබ දීර්ඝ කාලීනව දියුණු වෙන්න යන්නේ. ඉතින් අවුරුදු 24 ඉඳලා එහෙම සෙට් එකක් ඉන්නවනම් බොහොම හොඳයි. අවුරුදු 33 වෙනකොට නම් ඒ සෙට් එක පේන්න ඕන. අපි හැමතිස්සෙම රැකියා මාරු කරමින් රැකියා ස්ථාන මාරු කරනවා. ඊළඟට වැඩ ක්ෂේත්‍රය මාරු කිරීම ඉතා නරකයි. ඒකවල දියුණු වෙන්න බෑනේ. එක වැඩ ක්ෂේත්‍රයක් තෝරගන්න ඕන අවුරුදු 24 වෙනකොට. ඕකේ. ඒක හරි ගියේ නැත්නම් තව එක සැරයක් chance එකක් තියෙනවා. මොකද අවුරුදු 28, 32, 36 එහෙම වයස ගිහිල්ලා ඊළඟට වැඩ ක්ෂේත්‍ර වලට පුහුණු වෙන්න අමාරුයි නේද? ඔව්. ඉතින් මේකයි මේසේ පිළිබඳ කතාව. මම මේක දිගට කිව්වේ අපේ ජීවිතයේ තියෙන ලොකුම තරහව තමයි මට තියෙන ඒවා මදි. ඊළඟට රෝගී තත්ත්වයක් ආවොත් එන්නා වූ තරහ ගතිය 6 වෙනි එක ඒකට මම ඉංග්‍රීසියෙන් කිව්වේ anger from aroused impure sexual rage. ඒ කියන්නේ දැන් ඔය අපේ ලිංගික අත්දැකීම යහපත් ඉන්දියරා බොහොම ප්‍රවේශමෙන් සැලසුම් කරලා තිබෙන්නේ ජීවිත කාලීනව එක්කෙනෙක් සමග සුරක්ෂිත ආරක්ෂිත ප්‍රේමනීය පූජාවන සම්බන්ධකමක් තුල විතරයි ඒ කටයුත්තේ දෙන්නේ. එතකොට ඒක මහත් ප්‍රීතිමත් දීමනාවක් වෙනවා. එහෙම තමයි අපේ ඩිසයිනර්. ඔය GOD කියන්නේ Grand Old Designer. GOD God කියන්නේ Grand Old Designer. අපිට හැම එකක්ම විශිෂ්ට ලෙස එයා සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් මේ සැලසුමේ තිබෙන්නේ ඒක ඊටාම තීව්‍ර අත්දැකීමක්, තියුණු අත්දැකීමක්, සංවේදී අත්දැකීමක්, ඊටාම සුරක්ෂිතව ජීවිත කාලීනව සහකාරු කරගත්ත කෙනා සමග පූජා වෙනවා. මට ඇති හොඳම දේ දෙමි. එතකොට දීම ගැනීමට වඩා යහපත් කියන මූලධර්මයේ මත. ඒක උල්ලංඝනය වුණා. සමහර විට ඒ වෙන්නේ නැති එකට පෙළඹෙන්නේ. B එතකොට වික්ටිම් වෙනවා. උපද්‍රවයට පත් වෙච්ච එක්කෙනා වෙනවා. එතකොට ඒ සම්බන්ධකම ශාරීරිකව වෙලා ඉවුරුන ගමන් කේන්තියක් එනවා. මොකද්ද කේන්තිය? මට තිබුණු හොඳම දේ නැති වුණා. මගේ අහිංසකම නැති වුණා. මගේ කන්‍ය භාවය නැති වුණා. ඉතින් කන්‍ය භාවය කියන එක පිරිමියටත් තියෙනවා. පිරිමින්ට සෙල්ලම ලෙල්ලම කරලා ඉබේ බේරෙයි කියලා හිතන්න බෑ. ලාංකික සංස්කෘතිය වල හිතනවා මේක කාන්තාවට විතරක් අයිති දෙයක් කියලා. නෑ. මේක පිරිමියටත් අයිති දෙයක්. එතකොට දෙදෙනා තුලම එනවා කේන්තියක්, තරහක්. අපේ හොඳම දේ අපි බිඳගත්තා. ඉරාගත්තා. ඉරණු ලැබු ගතියක් එනවා. ඉතින් ඔක්කොම ඩිජිටල් ස්ක්‍රීන් එකයි මේ කාලයේ ප්‍රවණතාවයයි ඔක්කොම ඒ විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඒ ගැන ඔබ ප්‍රේසන් වෙන්න අවශ්‍යයි. මගේ මේ 6 වෙනි පොයින්ට් එක තරහව එන සෝස් එකක් තමයි හොඳ නැති අක්‍රමික ත්‍රාසය සඳහා කරපු ලිංගික අත්දැකීම්. දැන් ඒ ගැන මොකද කරන්නේ? දැන් යහපත් දේ කියනවා ඔබ මාගේ නිල් ගොදුරු බිමට ආවොත් එහි විස නැහැ. ඔබට හිඟයක් නොවන්නේ. ඒකේ වැටකඩලු තිබෙනවා, සීමා තිබෙනවා. ඒ සීමාව ඇතුලේ තිබෙන්නේ හොඳ නිල් ගොදුරු බිමක් පමණයි. පිච්චුණු දේවල් නැහැ, කටු නැහැ, මඩ වගුරු නැහැ, කය පැකිලෙන ගල් මුල් පුල් නැහැ. ඒකයි මේ යහපත් නිල් තන බිම කියන්නේ. ඒ විතරක් නෙමෙයි සීමා තිබෙනවා. මේවා කළ හැකි, මේවා කළ නොහැකි. ඉතින් අපි දන්නවා මේ කාලේ ලොකුම ප්‍රශ්නය සීමා ඔක්කොම කඩලා මිනිස්සු ඒගොල්ලන්ට ඕන විදිහට ජීවත් වෙන එක තමයි ප්‍රශ්නේ නේද? පවුල ගැන,
සමලිංගික සමදතා ඔක්කොම විකෘති අර්ථකථනයක් දීලා තිබෙන්නේ. මම මේක ටිකක් වෙලා ගත්තේ දැන් කාලේ ළමයි තරුණ ළමයි හදිසියේ හිටපු ගමන් ටියුෂන් පන්ති ගිහිල්ලා දැන් මගේ යාළු ડોක්ටර් කෙනෙක් ඉන්නවා බණ්ඩාරවල. එයා මට කිව්වා ඒගොල්ලෝ පොඩි සමීක්ෂණයක් කරාම වැඩියෙන්ම බණ්ඩාරවල කොන්ඩම් විකිනෙන දවස බදාදා. දැන් අපි හිතනවානේ මේ නරක දේවල් ඉන්නේ කොළඹ විතරයි කියලා. කොන්ඩම් වැඩියෙන්ම විකිනෙන දවස බදාදා. ඒ මොකද බදාදා තමයි A level පන්ති වැඩියෙන්ම තියෙන්නේ. දැන් හිතන්න පුළුවන්ද තරුණ පරපුරක් මොනවද කරන්නේ කියලා. මම තව උදාහරණයක් කර කියන්නම්. වැඩියෙන්ම AIDS පළවෙනි සැරේට හැදුණු අලුත් අය හොයාගත්තේ ගම්පහ මේ කුරුණෑගල දිස්ත්‍රික් කුරුණෑගල නගරේ. ඒ මොකද සමීක්ෂණය කරගෙන යන කවුද එතකොට මේකට වැඩියෙන්ම AIDS පළමු වරට හැදෙන්නේ කාටද? අවුරුදු 17යි 23 අතර පිරිමි ළමයින්ට. දැන් හිතාගත්තේ කිද තත්ත්වය. එතකොට සමීක්ෂණයෙන් බැලුවා ඇයි මේ කුරුණෑගල නගරය බලනකොට ප්‍රතිශතයක් හැටියට ගම් වලින් වැඩියෙන්ම ළමයි ටියුෂන් වලට ප්‍රතිශතයක් හැටියට එන නගරය ඒ කාලේ කුරුණෑගල නගරය. ඉතින් පේනවාද කොච්චර දේවල් සම්බන්ධද මේ ඉගෙන ගන්න ළමයි. ඉතින් මේවා ඔබට කියන්නේ අධෛර්ය වෙන්න නෙමෙයි. මේවා ඔබට කියන්නේ ඔබේ ජීවිතේ රැක ගන්න අර 6 වෙනි තරහව ලිංගික අත්දැකීම ඝර්ෂණ සහිත වුණාම ඒකේ ඉරා දමනු ලැබුවම ඒකේ තියෙන වේගය ප්‍රවේගය. එතකොට යහපතෙන් රකින්න මගේ නිල්තානම් බිමට එන්න මම ඔබට අලුත් උල්පතකට ගෙන යන්නේ ප්‍රතිෂ්ඨාපනයේ කාමරයක් පත් කරන්න. මේ ජීවිතේට අවශ්‍ය මූලධර්මයක්. මොන වුණත් කමක් නැහැ. උලත් එකයි පිලත් එකයි කෙක්කත් එකයි කොක්කත් එකයි කොච්චර කාලෝ කියන්නද? ඒ වගේ ඉඳලා හරියන්නේ නැහැ. මේ ප්‍රතිෂ්ඨාපනයේ කාමරයට පිවිසෙන්න ඕන. එතනදී යහපත් එළියර හොඳ ප්‍රතිෂ්ඨාපනයක් කියන්නේ තුවාලයක් නොවුණා මේ. දැන් මගේ මේ ඇඟිල්ලේ තිබෙනවා කැලලක්. මේක දැන් පේන්නේ නැහැ බැලුවට වැඩිය පේන්නේ නැහැ. මම අවුරුදු 13 දී මම බැට් එකක් හදන්න ගියා පොල් පිටක් අරගෙන. මෙහෙම මම උස්සලා ගහනකොට මගේ ඥාති සොයුරා මේක කෙලින් කරන්න ගියාම මන්න පාර වැදුනේ බැට් එකට නෙමෙයි පොල් පිටතට නෙමෙයි මගේ අතට. ඒකෝට මේක පැලුණා. මාව ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මැහුම් කීපයක් දැම්මා. ඒකේ කැලල තාමත් තිබෙනවා. හොඳ වෙලාවට මේක ඉන්හාට මුකුත් කරදරයක් වුණේ නැහැ. මම මේ කිව්වේ කැලල. එහෙම දේවල් ඇඟිල්ලට ඇති වෙන එක දෙයක්. ඒ ලිංගික ජීවිතයට ඇතුළු වුණා මේක දීර්ඝ කාලීනව බලපානවා. එතකොට මේවා තමයි අපේ ජීවිතයට එන මේ රෝගයේ සමග මේ තරහව සමග එන ඒවා. එතකොට මම දැක්කා මේ ළමයා මේ කාමරෙන් විසි වුණා. කාමරෙන් විසි වෙලා එයා වැටුණා. වැටෙනකොට අර පඩි පෙළත් කැඩිලා තිබුණේ. අවුරුදු 3යි ළමයිගේ වයස. පඩි පෙළත් කැඩිලා තිබුණේ. එතන වැටලා තුවාලලා බිම වැටලා අඬනකොට අනාඩා හිටිය කවුරුද එයි කියලා. කවුරුත් ආවේ නැහැ අව ගන්න. එයාම නැගිටලා මෙහෙම කරලා පිහිදලා ඉතියාට මත එයා මේ දොර දිහා බැලුවා ඇයි මං විසුනේ මේකෙන් කියලා. ඊට පස්සේ අවුරුදු දැන් 14ට ආවා. අවුරුදු 14ට ආවම ඒ ළමයා දැන් තරුණයෙක්. ගැටවර වයසේ තරුණයෙක්. ඒ ළමයා ආයෙත් දොරකින් විසුණා. ඒක හදිස්සිය විසුණා. එතකොට එයා හදිස්සිය විසුණා මොකද වෙන්නේ? යන්නේ කොහෙද දන්නේ නැහැ. එතනින් විසිවීමේ ආවේගයක් තියෙනවා. හිතේ තරහවක් තියෙනවා. ඊළඟට ඇතුල් වෙන දොරත් පිට වූ ඒක රෂ්. ඊළඟට පිට වෙන්නේ රෑෂ්. රෂ් කියන්නේ වේගය. හිතාමතා නෙමෙයි. රෑෂ් කියන්නේ පස්සේ හිතන අපරාධ මට හොඳ දෙයක් නැති වුණා කියන දුක. ඒක අපේ ඇමිග්ඩාලා එකට යනවා. එතකොට ඒ දුක ඒ සංතාපය අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. එතකොට අපිට හැමතිස්සෙම හිතේ තියෙන මිස්ට්‍රස්ට් එක. හොඳ අපේක්ෂාවක් නෙමෙයි. මට ආයෙත් වැරදි. කවුරුත් මට ඉඩ දෙන්නේ නැහැ. දැන් එහෙම තියෙනකොට ඉතින් ඒ තරුණයා දැන් අවුරුදු 14යි. එයා අර දොර දිහා වේගෙන් බැලුවා. දත් කූරු කෑවා. එයා එතකොටම හිතෙන් එයා මෙහෙම බොක්ස් කෙනෙක් වගේ ග්ලව් අප් කරා. බොක්සින් වල කියන ග්ලව් අප් කරනවා. මේක පිටින් නෙමෙයි කරේ. සමහර අය පිටිනුත් කරන ඇතුලෙන් ග්ලව් අප් කරා. ඒ හැමතිස්සෙම ඉන්නේ මෙහෙක් කරගෙන මූණ බේරගෙන අත මෙහක් කරගෙන කාට හෝ ටුක් කරලා ගහනවා කියලා. මොකද එයාට ලද අත්දැකීම ඒකයි.
නමුත් අපිට ප්‍රතිෂ්ඨාපනයක් අවශ්‍යයි. ඒක තමයි මේ කුරුසේ කතන්දරය. අපිට ආපු කසපහරවල් ඒ යහපත් විදියට ගත්තා. අපිට ආපු ඇනුම් තමයි අර කටු ඔටුන්න ඕනේ. අපිට ආපු පහරවල් තමයි අර ඇන පහරවල් උනේ. අපිට ආපු අපහාසය තමයි ආව නිර්වස්ත්‍රම කරලා වගේ ගහක එල්ලුවා කුරුසේ ගහක්. ඒ කුරුසේ එල්ලපු අය මැරෙන්නේ ලේ ගිහිල්ලා නෙමෙයි. ඒගොල්ලන්ට හුස්ම ගන්න බැරි වෙනවා. මක්නිසාද හුස්ම ගැනීමට මහ ප්‍රාචීරය වැඩ කරන්න ඕන. ඒ කියන්නේ අපේ ආශ්වාසය ඉබේම වෙනවා. අපේ ප්‍රාශ්වාසයට ගොඩක් පේශි වැඩ කරන්න ඕන. ඒකට අපේ කකුල උස්සලා අවලම්බනය කරලා එන ගැහුවම හෝ බැන්දම පේශි වැඩ කරන්න බැරුව හැ කියලා අපේ පෙනහල්ලේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. එතකොට අපේ දකුණු හෘදය පම් කරනවා පුප්පුසිය දමනිය තුලින් ලේ පෙනහල්ලට. හැබැයි අපේ දකුණු හෘදය බිත්තිය තුනි දකුණු කෝෂිකාවේ. වම් කෝෂිකාවේ බිත්තිය ඝනගමයි. මොකද වම් කෝෂිකාව පම් කරාම ලේ ගමන් කරන්නේ ශරීරය පුරා. දකුණු කෝෂිකාව පම් කරාම ලේ ගමන් කරන්නේ පෙනහල්ල තුල. ඒ නිසා තමයි ශීරපායින්ට දුච්ච සංසරණයක් තියෙනවා කියලා කියන්නේ. ඒක ඇත්ත. ඉතින් පෙනහල්ල හරහා යන ප්‍රෙෂර් එක බොහොම අඩුයි. ඉතින් පෙනහල්ල ප්‍රෙෂර් එක වැඩි වෙනකොට දකුණු කෝෂිකාවේ එන්න අකර්මණ්‍ය වෙනවා. එතකොට පෙනහල්ල වටේ වතුර පිරෙනවා. ඒ විතරක් නෙමෙයි හાર્ට් එක වටේ පරිකන්තුකයේ වටේත් වතුර පිරෙනවා. එතකොට ඇන්නම වතුරයි ලේ එකට ගලාගෙන ගියා. එතකොට මේ පුද්ගලයා ඒ මුළු මිනිස් සංහතියේම හුස්ම හිර වෙච්ච ගතිය අසාධාරණය. බලවන්තයා දුප්පතාට පීඩා කිරීම. ඒ ඔක්කොම බොරු නඩුවක්. ඒ ඔක්කොම දේවල් එයා බාරගත්තා. ඉතින් ඒක තමයි ඒ කතන්දරේ බාර අරගෙන එයා කිව්වා අනේ මේගොල්ලන්ට සමා වෙන්න. මක්නිසාද වුන් කරන්නේ කොමක්ද ඔවුන් දන්නේ නැත. ඉතින් ඒක තමයි ප්‍රතිෂ්ඨාපනයේ පැය කියන්නේ. අපිට වෙච්ච දේවල් ඔක්කොම බාරගත්තා. අපි යලිත් ඒ විදිහට ක්‍රියා නොකරන්නත් අපි යලිත් ඒ විදිහට දුක් නොවිඳින්නත්. ඉතින් මේ තරහවල් 6 මතක තියාගන්න. ඒ වලින් කොහොමද අපි ඒවා සමනය කරගන්නේ? එතකොට අපිට තියෙනවා ජයප්‍රකාශ 6කුත්. I am not injured, I am healed, I am well. මම තවත් තුවාල වෙලා නැහැ. මම සුවපත්. I am much loved, I am accepted. මම ප්‍රේමයේ ලද කෙනෙක්, මා පිළිගත් කෙනෙක්. එතකොට ළමයින්ටත් තිබෙනවා affirm, ඉස්සෙල්ලා affirm. ඊළඟට appreciate, අගයන්න. ඊළඟට approve. ඒ කියන්නේ පුතා මේක හොඳයි, මේක තව ටිකක් හොඳ කරගන්න ඕන. අපි කියන්නේ හපෝ මේක මොනවද මේ ඇඳලා තියෙන්නේ? ඊළඟට මම නිතර කියනවා කෑම මේසය විභාග ප්‍රශ්න පත්‍ර ශාලාවක් නෙමෙයි, උසාවියක් නෙමෙයි. කෑම මේසෙදි කරන එකම දේ ළමයන්ට හරිම ප්‍රිය විය යුතුයි. කෑම මේසේ ළමයි උදෙසාමයි තියන්න ඕනේ. ඒක මේ දෙමව්පිය දෙන්න තීරණය කරනවා කෑම මේසේ හරිම ප්‍රසන්න විය යුතුයි ළමයින්ට. ඒ වෙලාවට ටෙලිවිෂන් බෑ, ෆෝන් බෑ, WhatsApp බෑ, කෑම මේසේ විතරයි. එතකොට අපිට කියන්න පුළුවන් වෙනවා I am content. මම තෘප්තිමත්ව ඉන්නේ. මම ප්‍රසාදයෙන් ඉන්නේ. I am well pleased. I have enough. මට ඇති තරම් තිබෙනවා. I am growing. මම එන්න වර්ධනය වෙනවා, දියුණු වෙනවා. මොකද මිනිසාව සැලසුම් කරලා තියෙන්නේ දියුණු වෙන්න. මිනිසා දියුණුව සොයනවා. ඉතින් හැම ළමයෙකුටම දියුණුවක් අවශ්‍යයි. අපිටත් එහෙමයි. අපේ වාසියේදී දියුණුවක් අවශ්‍යයි. I am increasing. එතකොට අපිට පේන්න ඕන අපිට විකාශනය වෙන ජීවිතයක් තියෙනවා. හිර වෙච්ච ජීවිතයක් තියෙනකොට මිනිස්සු කැරලි ගහනවා. ඔව්. විකාශනය වෙන ජීවිතයක් තියෙනවා. එතකොට අපි කියනවා මාගේ රෝග සුව වෙන්න අවශ්‍යයි. එතකොට මගේ ලිංගික චර්යාව සමාදානයකට එන්න අවශ්‍යයි. ජීවිත කාලීනව මගේ විවාහ සහකාරිය පමණයි ඒක භුක්ති විඳින්නේ ඇය හෝ ඔහු සමග පමණයි. මොකද එතන තිබෙන උල්පත කැළමුණත් ජීවිතේ ඔක්කොම කැළමෙනවා. ඉතින් අද අපි මෙතනින් නවත්තනවා. මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස්. මගේ කියපු විෂයන් ගැන ක්ලිප් අවශ්‍ය නම් මට WhatsApp එකක් එවන්න 076 313 4800. මගේ ඇප් එක තමයි Golden Nuggets. ඒක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Google එකකින් හරි Apple Store එකකින් හරි. ඒකේ තිබෙනවා මම කරපු ඔක්කොම පණිවිඩ. මේ 241